චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස මත්තා සුඛ පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං තී විහාරස්ථානයේ වැඩ සිටින අති ගෞරවනීය මහා සංඝරත්නය සියලු දෙනා වහන්සේගෙන්ම අවසරයි සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ නිකිණිපුර පසළොස්වක පෝය දවසේ හිමිදිරි පාන්දරම විහාරස්ථානයට සම්බන්ධ වෙලා වත් පිළිවෙත් සම්පූර්ණ කරගෙන තිසරණ සහිත අෂ්ටාංග උපෝසත සීලය දසාංග උපෝසත සීලය ආදී මේ උතුම් සීලයන් සමාදන් වෙලා මේ සියලු දෙනාම
සැදී පැහැදී සූදානම් වෙන්නේ තථාගත ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අප්‍රමාණ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට පදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කර ගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසීමේ උතුම් පරමාර්ථයත් ඇතුවයි මේ සද්ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන්නේ. පින්තුනි, අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට යොදාගත් ගාථා රත්නයයි මම මුලින් සිහිපත් කරන්නට යෙදුනි. මත්තා සුඛ පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං තී කියන ගාථාව. අපේ බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මහා ජනසන්නිපාතයන් එකතු වෙච්ච සුවිශේෂී අවස්ථා තුනක් තියෙනවා. පළවෙනි එක තමයි යමක මහා ප්‍රාතිහාර්ය දක්වපු වෙලාව. දෙවෙනි එක තමයි දේවාරෝහණ පූජාව. තව්තිසාවේ වස් සමාදන් වෙලා වස් පවාරණය කරපු අපේ බුදුරජාණන් වහන්සේ නැවත මනුලවට වඩිනකොට දෙවියන් කරපු පූජාව. තුන්වෙනි එක තමයි ගංගාරෝහණ පූජාව. යමක මහා පාටිහාරීය දක්වපු අවස්ථාව, දේවාරෝහණ පූජාව සහ ගංගාරෝහණ පූජාව. ගංගාරෝහණ පූජාව කියලා කියන්නේ විශාලා මහනුවරට බුදුරජාණන් වහන්සේ වැඩම කරලා රතන සූත්‍රයේ දේශනා කරලා ආපහු සැරයක් රජගහනුවරට වඩින අවස්ථාවේ සිදුවෙච්ච අසිරිමත් පූජාව සම්බන්ධ කාරණාව. මේ කාරණාවට සමගාමීව තමයි මේ මාතෘකා කරගත්ත ගාථා රත්නය බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ. මේ කාරණාව බොහෝම කෙටියෙන් අපි මේ අවස්ථාවේ සිහිපත් කරමු. මේ ගාථාවට බොහෝ කරුණු සම්බන්ධ කරලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් නිසා. අපි පින්නතුන් විශාලා මහනුවර ගැන හැමෝම අහලා තියෙනවා. ටිකක් හරි තොරතුරු දන්නවා. විශාලා මහනුවර කියලා කියන්නේ බුද්ධ කාලයේ තිබිච්ච ඊ타ත්ම ශාස්ත්‍රීක උතුම් රාජ්‍යයක්. අහවල් දෙයින් අඩුයි කියලා කියන්න දෙයක් නැහැ. දුප්පත් අය ඉන්නවා කියලා කියන්න කෙනෙක් නැහැ. හැමෝම ඉසුරුමත්. බොහොම ධනවත්. ලෙඩ රෝග වලින් බොහොම අඩු. හැම සැප සම්පතකින්ම බොහොම ආඩ්‍ය. ඊ타ත්ම සමගි සම්පන්න පිරිසක් ජීවත් වෙච්ච රාජ්‍යයක්. හරියට නිකන් කෙටියෙන්ම කිව්වොත් මහ පොළොවේ පිහිටවපු දිව්‍යමය රාජ්‍යයක් වගේ. ඒ තරම්ම ශාස්ත්‍රීයයි කියලා කියන්නේ. සමගි සම්පන්න බව මනාව පැහැදිලි වෙනවා. විශාලාවේ රජවරු 7707 දෙනෙක් හිටියා කියලා සඳහන් කරනවා. එකම රාජ්‍යයේ රජවරුම 7707 දෙනෙක්. දෙන්නෙක් හිටියත් ගැටුමක්. දෙන්නෙක් හිටියත් යුද්ධයක්. එහෙම තැනක 7707 දෙනෙක්
මොන තරම් සමගි සම්පන්නද කියන කාරණාව අපිට හිතා ගන්නවත් බැරි තරම්. මේ කාරණාව විස්තර කරන තැන සඳහන් කරනවා ඒ හැම රජෙකුටකම එක්කෙනාට එක මාලිගාව ගානේ තිබුණා කියලා. තව දෙක තුන තියෙන්නේ නැති. නමුත් එක මාලිගාවක රජවරු දෙන්නෙක් නැහැ. ඒ හැමෝටම වෙන වෙනම මාලිගා තිබුණා. හැමෝටම වෙන වෙනම රථ තිබුණා. හැමෝටම වෙන වෙනම උයන් තිබුණා. හැමෝටම වෙන වෙනම පොකුණු තිබුණා. තම තමන්ට පෞද්ගලික අවශ්‍යතා සියල්ලම වෙන වෙනම වෙන් වෙලා තිබුණා. නමුත් පුදුම සමගියෙන් තමයි කටයුතු කරන්නේ. මෙහෙම බොහෝම සතුටින් රාජ්‍ය පරම්පරා 7ක් විතර ගෙවුණා. 8 වෙනි රාජ්‍ය පරම්පරාවට වාගේ එනකොට විශාලාවට මහ පුදුම අවාසනාවන්ත කාලයක් උදා වෙන්න ගත්තා. විශාලාවට එන්න වරුසාව හිග වෙන්න පටන් ගත්තා. වැව් පොකුණු හිඳිලා ගියා. ගොවිතැන්පත් නැතුව ගියා. රටේ ශාස්ත්‍රීය බව එන්න හීන වුණා. මිනිස්සු උපයාගෙන තිබිච්ච ධන සම්පත් ඉවර වුණා. අටුකොටු හිස් වෙන්න පටන් ගත්තා. කොයි තරම්ද කියනවා නම් මිනිස්සු බඩගින්නේ මැරෙන්න පටන් ගත්තා. මිනිස්සු පිපාසාවේ මැරෙන්න පටන් ගත්තා. මිනිස්සු මැරෙනවා මිසක් මල කඳන් ටික ආදාහනය කරන්න කෙනෙක් නැතුව ගියා. ඒ කටයුතු කරන සොහොන්පල්ලොත් මැරිලා. ඒ හින්දා එක ගෙයක් ඇතුලේ සමහර වෙලාවට මල කඳන් 7-8 ගොඩ ගැහිලා. වලලන්න කෙනෙක් නැති හින්දා දවසින් දවස නරක් වෙන මල කඳන් වල දුර්ගන්ධය රාජ්‍ය පුරාම හමාගෙන යනවා. ඉවසන්න පුළුවන් දුර්ගන්ධයක් නෙමෙයි ඒක. නමුත් කරන්න දෙයක් නැති හින්දා ජීවත් වෙනවා. මේ අතර රෝග ඇති වෙන්න පටන් ගත්තා. ඒ මලමිනි කුණු වෙවි තියෙනවා. විෂ බීජ පැතිරෙනවා. රෝග ඇති වෙනවා. අහිවාතක කියන රෝගයක් තමයි පැතිරෙන්න ගත්තා කියලා කියන්නේ. අහිවාතක කියලා කියන්නේ අහි කියන්නේ සර්පයාට. වාතය කියන්නේ කොහොමද සුළඟනේ. සර්ප විසක් වාගේ විසක් මේ හුළඟත් එක්ක හමලා යනවා. යම් කෙනෙකුගේ ගත දැවටෙනවද ආග්‍රහණය වෙනවද ඒ අය රෝගාතුර වෙනවා. අහිවාතක. තව තවත් මේ තත්ත්වය උස්සන්න වෙනවා. විශාලාවට හැම පැත්තෙම අමනුෂ්‍යෝ එබ්බෙහි වෙන්න පටන් ගත්තා. ඉස්සරලාම දුර්භික්ෂ ඇති වුණා. ඊට පස්සේ රෝග බය ඇති වුණා. ඊට පස්සේ අමනුෂ්‍ය බය ඇති වුණා. මේක තමයි විශාලාවට ඇතිවෙච්ච ත්‍රිවිධ බය. විශාලාව විශාල ජනගහනයක් හිටපු රාජ්‍ය. ඒ නිසා තව නොමැරී හිටපු අය දහස් ගණන් ඉන්නවා. ඒ අය ප්‍රධාන රජුරුව ගාවට එකතු වුණා. එකතු වෙලා රජුරවන්ට සඳහන් කළා මහරජය රාජ පරම්පරා 7ක් මේ ශ්‍රේෂ්ඨ රාජ්‍ය දිව්‍යමය රාජ්‍යයක් වගේ වැජඹුණා. එවන් උතුම් රාජ්‍යයකට මේ වාගේ අවාසනාවන්ත තත්ත්වයක් උදා වුණා කියලා කියන්නේ මෙහෙම දේවල් වෙන්නේ රජවරුන්ගේ තියෙන අධාර්මික බව නිසා කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. මහරජය මොකද කියන්නේ කියලා ඇහුවා. දැන් රජු අධාර්මිකද කියලා. රජුරු සඳහන් කළා මම පිළිබඳව වරදක්. මම ගත්ත තීරණයක වරදක්. මගේ හැසිරීමේ වරදක්. මම යෝජනා කරපු නීතියක වරදක්. කොතන හරි තියෙනවා නම් මට හොයලා ඒක ඇවිල්ලා කියන්න කියලා. ජනතාවට එයින් එහාට කතා කරන්න දෙයක් නැහැ. ඒ නිසා ඒගොල්ලෝ ඊට පස්සේ පටන් ගත්ත රජුරුවන්ගේ කටයුතු හොයලා බලන්න. නමුත් මිනිස්සුන්ට රජුරුවන්ට විරුද්ධව ඉදිරිපත් කරන්න එකම චෝදනාවක්වත් නැතුව ගියා. මිනිස්සු ඊට පස්සේ ඇවිල්ලා රජුරුවන්ට කිව්වා මහරජය එහෙම කිසිම වැරදි බවක්, වැරදි නීතියක්, යෝජනාවක්, ක්‍රියාවක් අපිට දකින්න නැහැ. එහෙමනම් මේක අපි සියලු දෙනාගේම මහා අභාග්‍ය සම්පන්න අවාසනාවන්ත කාලයක්.
නමුත් දැන් අපි මොකද කරන්නේ? මේ මිනිස්සු දවසින් දවස මෙරි යනවා. ඒ හින්දා එකතු වෙච්ච සියලු දෙනා යෝජනා කරගත්තා. මහා බලගතු දෙවිවරුන්ගේ නම් කියලා ඒ දෙවියන්ට බලිබිලි පූජා කරමු කියලා. ඒ කියන්නේ එතකොට එහෙනම් සම්මාදිට්ඨික දෙවියෝ නෙමෙයි. නොඑක් මිත්‍යා දෘෂ්ටික නමුත් බලවත් කියලා හිතාගෙන හිටපු දෙවිවරුන්ට පූජා පවත්වන්න. හැමෝම එකඟ වෙලා එකතු වෙලා එහෙම පූජා පැවැත්වුවා බොහොම උත්කර්ෂවත් විදිහට. නමුත් ඉතින් කවදාවත් යහපතක් වෙන බවක් ඊයට වඩා අද තත්ත්වයේ හොඳ අතට හැරිලා තියෙන්නේ වෙනස් වෙලා තියෙන්නේ කියලා කියන්න ස්වභාවයක් දැක්කේ නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ තීරණය කළා බුදුවරු වැඩ ඉන්නවා මේ ලෝකේ. ආන්ගේ බුදුවරු වැඩමවලා ඒ බුදුවරුන්ට උපස්ථාන කරමු. එහෙම උපස්ථාන කරාම අපිට ඒකෙන් ලොකු ලාභයක් ලොකු සහනයක් ලැබෙයි කියලා. ඒ කියන්නේ ලෝකේ බුදුවරු හුඟක් හිටියද? නමුත් ඒ කාලේ ලෝකේ බුදුවරු 6 දෙනෙක් හිටියා කියලා කියනවා. ඒ නිසා මේගොල්ලෝ මේ බුදුවරු 6 දෙනාගේ නම් යෝජනා කළා. අහවල් කෙනා වැඩමවමු. අහවල් කෙනා වැඩමවමු. අහවල් අය වැඩමවමු. එක කෙනා එක අවස්ථාවන් වල එක යෝජනා ගෙනාවා. කවුද මේ බුදුවරු කියලා කියන්නේ? ඇයි අපේ පින්නතුන් උදේට බුදුන් වඳින ගාථාවේ ඒ කාරණාව ප්‍රකාශ කරනවා සේල බ්‍රාහ්මණතුමා. අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මමත් බුදුන් කියලා කියාගත්ත අය 6 දෙනෙක් හිටියා. ඒ වෙන කවුරුවත් නෙමෙයි ෂට් ශාස්ත්‍රවරු. ඒගොල්ලෝ කිව්වේ අපිත් බුදු වෙලා ඉන්නේ කියලා. ඒකනේ සේල බ්‍රාහ්මණතුමා බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්නේ තුවං බුද්ධෝ තුවං සත්තා තුවං මාරා විභූමුනි තුවං අනුසයේ චෙත්වා තින්නෝ තාරේසි මම්පජං තුවං බුද්ධෝ ඔබමයි බුදුන්. ඒ කියන්නේ එහෙනම් එක බුදුරජාණන් වහන්සේ නමක් නම් වැඩ හිටියේ ඔබමයි බුදුන් කියලා කියන්න ඕනේ නෑනේ. ඒකාන්තයෙන්ම ඒ බුදුන්නේ. නමුත් එදා මිනිස්සුත් හරියට අතරමං වෙලා පැටලිලා හිටියේ මේ කවුද බුදුරජාණන් වහන්සේ කියලා හරියට තෝරගන්න බැරුව. ඒ මේ 6 දෙනාම කියනවා අපිත් බුදුවරු කියලා. ඒකයි කියන්නේ නෑ වෙන කවුරුවත් නෙමෙයි ඔබමයි බුදුන්. තුවං සත්තා ඔබමයි ශාස්ත්‍රු. තුවං අනුසයේ චෙත්වා ඊ타ම සියුම් වූ කෙලෙස් පවා ඡේදනය කරපු විනාශ කරපු සිඳලා දාපු ඔබ වහන්සේටමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. තින්නෝ තාරේසි මම්පජං මිස් භව සාගරයේ තරණය කළ එකම මුනිවරයා ඔබ වහන්සේ. ස්වාමීනි මේ ප්‍රජාව සංසාරයෙන් එතර කරවන්න. ඉල්ලීමක් කරනවා. නමුත් අරගොල්ලෝ බුදුන් කියාගත්ත මේ ශාස්ත්‍රවරු පවා වැඩමවාගෙන ගිහිල්ලා නොඑක ආකාරයේ පුද පූජා පැවැත්වුවා. අප උපකාර සත්කාර සංග්‍රහ කළා. නමුත් ඒකින් විශාලාවට එච්ච යහපතක් නැහැ. විශාලාවේ රජවරු අතර එක රජ කෙනෙක් හිටියා මහාලි කියලා. සමහර වෙලාවට මේ කතා කරන්නේ මොන මහාලි ගැනද දන්නේ නැහැ. මහාලි නමං රජවරු කීප දෙනෙක් ඉන්නත් ඇති. නමුත් එක රජ කෙනෙක් හිටියා මහාලි කියලා. යා අන්ධයි. කොසල් රජුරුවන්ගේ සමකාලීනය. කොසල් රජුරුවයි බන්දුල මල්ලයි මහාලි කියන ලිච්ඡවි රජුරුවයි සම වයසේ එක පන්තියේ එකට ශිල්ප හදාරපු අය. අපි පින්නතුන්ට මතක ඇති කලින් දේශනාවල් වල අපි සඳහන් කරලා තියෙනවා. එදා ಭಾರತයේ හිටිය මහා සටන්කාමීන් 3 දෙනෙක් ගැන. ඒ 3 දෙනාගෙන් එක්කෙනෙක් තමයි මහාලි ලිච්ඡවි කියලා කියන්නේ. මේ 3 දෙනා එක්කෙනෙකුට එක්කෙනෙක් දෙවනි නෑ. ඒ තරම්ම දක්ෂයි. මහාලි ලිච්ඡවි, කොසල් රජුරු,
බන්දුලමල්ද. තුන් දෙනාම රාජකුමාරවරු. ශිල්ප ඉගෙන ගත්තට පස්සේ තමන්ගේ ශිල්ප ඥාතීන් මව්පියෝ ඉස්සරහා ප්‍රදර්ශනය කරන්න ගිය වෙලාවේ වෙච්ච පුංචි අත්තරදීමක් හින්දා මහාලි රජුරුවන්ගේ ඇස් දෙකම අන්ධ වෙනවා. ඒ හින්දා අන්ධ කෙනෙකුට රජකම දෙන්නේ නැති නිසා අනික් සියලු රජවරු තීරණය කළා මෙයා සටන් කලාවේ හරි දක්ෂයි. අපේ දරුවන්ට උගන්වන ගුරුවරයා බවට පත් කරමු. අපි මාසයකට වතාවක් ගුරුවරයාට මුදලක් ගෙවනවා. නැත්නම් ජීවත් වෙන්න විදිහක් නැහැනේ. දරුවන්ට උගන්වන ගුරුවරයා. බන්දුල මල්ලටත් ශිල්ප දක්වන්න ගිහිල්ලා ඥාතීන් කරපු වරදක් නිසා අන්තිමට රජකම හම්බ වෙන්නේ නැහැ. මොකද වැඩිමහල් සහෝදරයෝ තව හිටියා. ඉතින් ඒ නිසා බන්දුල මල්ල කොසල් රජුගේ ගාවට ආවා. කොසල් කුමාරයා මහරජ්‍ය අධිපති බවට පත් වුණා. ඉතින් මෙතන කතා කරන මහාලිත් එදා මේ කියන මහාලීද නැත්නම් වෙන තව මහාලී නමින් රජවරු හිටියද කියන කාරණාව කියන්න අපි දන්නේ නැහැ. කෙසේ වෙතත් මේ මහාලි රජුරෝ බිම්බිසාර රජුරුවත් එක්ක තිබිච්ච හිතවත්කමක් එක්ක දවසක් බිම්බිසාර රජුරුවත් එක්ක ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහිලා බණ අහලා තිබුණා. එදා ධර්ම දේශනාව විවර වෙනකොට මහාලී නම් ලිච්ඡවි රජුරුව සෝවාන් වෙලයි හිටියේ. ආන් එදා විශාලාවේදී මහාලි රජුරුව යෝජනාවක් කළා. මම වැඩමවන්නම් බුදුරජාණන් වහන්සේ. අපි වැඩමවමු බුදුරජාණන් වහන්සේ මේ කාලේ රජගහනුවර බිම්බිසාර රජුරුවන්ගේ රාජ්‍යයේ වැඩ ඉන්නවා කියලා. ඊට පස්සේ සියලු දෙනාම ඒකමතිකව මහාලි රජුරුවන්ට පැවරුවා බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩමවන කාර්යය. පුරෝහිත පුත්‍රයෙක් දුන්නා. බොහෝ තෑගි භෝගයක් දුන්නා. ඒ තෑගි භෝග ගෙනහිල්ලා බිම්බිසාර රජුරුවන්ට දීලා බිම්බිසාර රජුරුවන්ට තමයි කියන්න ඕනේ බුදුරජාණන් වහන්සේට අපි වෙනුවෙන් ආරාධනාව කරලා දෙන්න කියලා. ඉතින් මේ දෙන්න ඒ තෑගි භෝගත් අරගෙන රජුරුව මුණ ගැහිලා ගෙනියපු තෑගි භෝග රජුරුවන්ට පිළිගන්වලා රජුරුවන්ගෙන් ඉල්ලීමක් කළා. විශාලාවට ඇති වෙලා තියෙන අවාසනාවන්ත තත්ත්වය ගැන කියලා මේ දුකෙන් අපිව බේරගන්න බුදුරජාණන් වහන්සේ වැඩමවලා දෙන්න කියලා. නමුත් බිම්බිසාර රජුරුව ගත් කටටම කීවේ උඹලගේ ආරාධනාවක් තියෙනවා නම් උඹලම කරගනින්න කියලා. රජුරුව ආවේ නැහැ. රජුරුව වෙන දෙයක් හින්දා නෙමෙයි. රජුරුව කැමති නෑ බුදුරජාණන් වහන්සේ රජගහනුවරින් කොහෙවත් වඩිනවට. පුදුමාකාර බැඳීමක් බුදුරජාණන් වහන්සේ එක්ක තිබුණා. මොකද ලෞතුරා බුදු වෙන්න කලින්ම යඳුරගත්තේ. බුදු වෙන්න කලින්ම තමන්ගේ රාජ්‍යයේ භාගයක් සිද්ධාර්ථ කුමාරයාට පැවරුවා. බිම්බිසාර රජුරුව කියලා කියන මහා ප්‍රතාපවත් රජෙක්. අවුරුදු 16 දී තමයි බිම්බිසාර රජුරුව මේ රාජ්‍ය දිනාගන්නේ. ඒ තරම් දක්ෂයි. එහෙම දිනාගත්ත රාජ්‍ය නිකම්ම භාගයක් පවරලා දෙන්න තරම් බෝසතාණන් වහන්සේ පිළිබඳව මොනතරම් පැහැදීමක් ඇති වෙන්නේ නැද්ද? ඉතින් රාජ්‍ය ප්‍රතික්ෂේප කළාට පස්සේනේ මතක් කළේ ස්වාමීනි ඔබ වහන්සේ හොයන බුද්ධ රාජ්‍යය එහෙනම් යම් දවසක ලබාගෙන ඉස්සරළම මගේ රාජ්‍යයට වඩින්න මං ආරාධනා කරනවා කියලා. බුදු වෙන්න කලින් බුදු වෙන්න ඉන්න බෝසතාණන් වහන්සේට ආරාධනා කරපු කෙනෙක් බිම්බිසාර රජුරුව. ඉතින් ආවේ නැහැ ආරාධනාවට. නමුත් මහාලි රජුරුව කල්පනා කළා බුදුරජාණන් වහන්සේ කියන්නේ කාටත් සමානව සලකන මහා කාරුණිකයන් වහන්සේ නමක්. අපි යන් කියලා. මේ දෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනාව කළා විශාලාවේ දුක කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ සර්වඥතා ඥානෙ මෙහෙවල බැලුවා. මගේ විශාලා ගමන කී දෙනෙකුට නම් යහපතක් වෙනවද කියලා. විශාලාවේ දේශනා කරන්න ඕනේ ධර්මය මොකක්ද කියන එක භාග්‍යතුන් වහන්සේ තීරණය කරලා ඉවරයි. විශාලාවේ තමයි දේශනා කරන්නේ රතන සූත්‍රය. කොච්චර බල සම්පන්නද කියන කාරණාව මෙච්චරයි මෙපමණයි කියලා වචන වලින් කියන්න දන්නේ.
කොච්චර බල සම්පන්නද කියන කරුණ මේ කතාවේ බොහොම පුංචියට තැනක විස්තර වෙනවා. නමුත් වෙනම රතන සූත්‍රයේ සාකච්ඡා කළොත් පැය 15ක් 20ක් සාකච්ඡා කරන්න කරුණු තියෙනවා. ඒත් අවසානයේට නෙමෙයි. ඉතින් භාග්‍යතුන් වහන්සේ රතන සූත්‍රයයි දේශනා කරන්නේ කෝටි ලක්ෂයක් සක්වලේ ආඥාව පතුරවල දේශනා කරන්න පුළුවන් සූත්‍ර දේශනාවක්. මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ විශාලාවේ කරලා ඉවර වෙනකොට 84000ක් ප්‍රාණීන් ධර්ම අවබෝධය ලැබෙනවා. එතකොට මෙතන අනුකම්පා කරන්නේ ලිච්ඡවීන්ට විතරක් නෙමෙයි ධර්ම අවබෝධය ලැබෙන 84000ක් තරම් ප්‍රාණීන්ට. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා හොඳයි විශාලාවට වඩින ආරාධනාව බාර ගන්නම් කියලා. ඒ දෙන බොහෝම සතුටින් පිටත් වෙලා ගියා බුදුරජාණන් වහන්සේ ආරාධනාව පිළිගත්තා කියලා. බිම්බිසාර රජු කොහොමද දන්නවා කාගේවත් ආරාධනාව එහෙම ප්‍රතික්ෂේප වෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ විශාලාවට ආරාධනාව බාරගත්තමයි කියලා. ඒ නිසාම තමන්ගේ රාජපුරුෂයන් කැඳවලා ඒ අයට කිව්වා ගංගා කියන ගඟ ගාව ඉඳලා රජගහ නුවර වේළුවනාරාමයේ දක්වා මේ මාර්ගය සම්පූර්ණයෙන්ම උදුළු ගන්න ඕනේ. තනකොළ කෙන්දක්වත් නැතුව උදුළු ගන්න ඕනේ. උස්තැන් කපලා දාන්න ඕනේ. මිටිතැන් පුරවන්න ඕනේ. සඳහන් කරනවා රජගහ නුවර ඉඳලා ගංගා නදිය ගාවට යොදුන් 5ක් තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අපි යොදුනක් කියලා කතා කරන්නේ 70ක්ම 16යි කියලා. ඒ ගාන තැන් තැන් වල ටිකක් වෙනස්. ලංකාව යොදුන් 300යි කියලා කියන්නේ. එහෙම බැලුවොත් යොදුනක් සතපුම් 10කට වඩා ටිකක් අඩුයි. 70ක්ම 9ක් 9මාරක් 9.3 කාලක් වගේ තමයි එහෙමුණුත් යොදුනක ප්‍රමාණය එන්නේ. කෙසේ වෙතත් අපි දල වශයෙන් 10යි කියලා ගත්තොත් එහෙමුණුත් රජගහ නුවර ඉඳලා ගංගා නදිය ගාවට තියෙනවා 70ක්ම 50ක්. ඒ මාර්ගයයි මේ පිළිසකර කරන්නේ. සම්පූර්ණ සුද්ධ කරලා ඊට පස්සේ රජුරෝ ඒ අයට කරුණු සඳහන් කරලා තිබුණා. මේ පස් යොදුන් මාර්ගය සම්පූර්ණයෙන්ම සුදු වැලි අතුරන්න ඕනේ කියලා. වැලි අතුරුවහමත් වැල්ලෙත් වලක් ගොඩැල්ලක් මොකවත් තියෙන්න බෑ. හරියට අතුරලා මනාව වැලි සමනලා හරියට බැලුව බැල්මට සුදු වැලි තලාවක් වගේ දිගට පේන්න ඕනේ. පන්සල් 5ක් හදන්න ඕනේ. පුංචි පන්සල් නෙමෙයි ඒවා. බුද්ධ ප්‍රමුඛ 500ක් දෙනා වහන්සේට වැඩ ඉන්න පන්සල්. වැඩ ඉන්න, සතපෙන්න, විවේක ගන්න, සක්මන් කරන්න, පැම් පහසු වෙන්න පැම්පකුණු මේ සියලුම දේවල් හදන්න ඕනේ. එයි මේ පන්සල් 5ක් හදන්නේ. බුදුරජාණන් වහන්සේ පාගමනින් වඩින ගමනක් තියෙනවා නම් යම් තැනකට කොයි තරම් හදිසියක් තිබුණත් භාග්‍යතුන් වහන්සේ දවසකට වඩින්නේ එක යොදුනයි කියලා සඳහන් කරනවා. යොදුනකට වඩා දවසකට වඩින්නේ නැහැ. එහෙම වැඩම කරලා එදාට නතර වෙනවා එතන. ආන් ඒ නිසා යොදුන් 5යි යොදුන් 5ට පන්සල් 5යි. යොදුනින් යොදුන නතර වෙනවා. ඒ පන්සල් 5ත් අපූර්වට හැදුවා. ඉතින් අපිට හිතෙන්න පුළුවන් අපි පන්සලක් හදන්න ගියහම අවුරුදු කීයක් යයිද? එච්චර කල් ගියාද මේ පන්සල් හදන්න කියලා. බිම්බිසාර රජුගේ රාජ්‍යයේ ජීවත් වුණු පිරිස 18 කෝටියක් කියලා කියන්නේ. පන්සලක් හදනවා කියන එක මහ ලොකු කාලයක් ගන්න දෙයක් නෙමෙයි. දවසින් දෙකකින් වැඩ ඉවර වෙනවා. පන්සල් 5ක් හදන්න ඕනේ. තොරන් බඳින්න ඕනේ. පාර දෙපැත්තේ පුන්කලස් තියන්න ඕනේ. දජ පතාක හිටවන්න ඕනේ. මොනවද දජ කියලා කියන්නේ? කොඩි වලට. පතාක කියලා කියන්නේ ඊට වඩා හුඟක් ලොකු කොඩි වලට. දජ පතාක කියන්නේ ಜಾති දෙකක්. සාමාන්‍ය කොඩි සහ මහ ලොකු කොඩි. ලොකු කොඩි වලටයි පතාක කියලා කියන්නේ. මල් වැල් අදින්න ඕනේ. කොඩි වැල් අදින්න ඕනේ. මේ ආදි වශයෙන් ඉතා විචිත්‍ර සිරියක් මේ මාර්ගයේ පෙන්වන්න ඕනේ. මේ සියල්ලම ඉවර කළා.
දින ගණනකින් ඉවර කරනවා ඊට කෙටියෙන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට මතක් කළා ස්වාමීනි එහෙමනම් දැන් විශාලාවට වඩින්න කාලේ හොඳයි. අපි දැන් වැඩම කරමු කියලා. දැන් හෙට උදේ විශාලාවට පිටත් වෙනවා. බුදුරජාණන් වහන්සේ උදේ පාත්‍රා ධාතුවත් අරගෙන රජගහ නුවර වේළුවනාරාම සුගන්ධ කුටියෙන් විශාලාවට වඩින ගමන ආරම්භ කරන්නේ එළියට වැඩම කරනකොට වේළුවනාරාම සුගන්ධ කුටියේ දොර ගාව ඉඳලා බිම්බිසාර රජුගේ පාවඩයක් කෙල්ලලා තියෙනවා. මොනවද මේ පාවඩේ තියෙන්නේ? ඒකේ තියෙන මල්. විවිධ වර්ගවල මල්. හිතා ගන්න බෑ කොච්චර මල් තිබ්බද කියලා. නමුත් සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ සිරිපා ධාතුව ඒ මල් මත තියෙනකොට භාග්‍යතුන් වහන්සේගේ ධන මණ්ඩලයේ දක්වා මල් ගොඩේ එරුණ කියලා. ඒ තරම් මල් කන්දක්. එතන විතරක් නෙමෙයි. එදා නවතින යොදුන ගමන් කරලා ඒ පන්සල ගාවට යනකම්ම මේ වාගේ විශාල මල් කන්දක් මත තමයි ගමන් කරන්නේ. තියෙන අඩියක් ගානේ දණිහ ගාවට මල් එනවා. බුද්ධ ප්‍රමුඛ 500ක් මහරහතන් වහන්සේලා වැඩම කරනවා. මේ රජවරුන්ට කොයි තරම්නම් ශ්‍රද්ධාවක් තියෙන්නේ නැද්ද? අපේ ශ්‍රද්ධාවයි ඒ උත්තමයන් වහන්සේලාගේ ශ්‍රද්ධාවයි අතර මොන තරම් වෙනසක් තියෙනවද? උන්වහන්සේලා මගඵල ලබන්නත් අපිට තාම බැරි වෙන්නත් සසරින් එතර ගියපු අයගේ ශ්‍රද්ධාවත් අපේ ශ්‍රද්ධාවත් අතර මොන තරම් වෙනසක්ද කියන කාරණාව මේ ධර්ම කාරණා ඇතුලේ වෙන වෙනම හිතන්න තියෙන දේවල්. එක බණ පදයක් ඇතුලේ හිතන්න දේවල් බොහොම තියෙනවා. ක්‍රමක්‍රමයෙන් බුදුරජාණන් වහන්සේ ගංගා නදිය ගාවට දවස් 5කින් වඩිනවා. හැබැයි රජුරෝ බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් කුඩ දෙකක් ඉහළුවා කියලා සඳහන් කරන්නේ. භාග්‍යතුන් වහන්සේට කුඩ දෙකයි කුඩයක් රහතන් වහන්සේලාට එක කුඩයයි. ගංග ගාවට වැඩියහම මහ විශාල නැව් රුවල් නැවුනේ. නැව් දෙකක් රජුරෝ එකට කරලා ගැට ගහලා. ඒ නැව් දෙක හරියට දිව්‍ය ලෝකෙන් බිමට බෑවා වගේ. ඒ මැද්දේ නැව් දෙක එකතු කරලා ලොකු ආසනයක් පනවලා ඒක මත බුද්ධාසනය හදලා වටේට 500ක් රහතන් වහන්සේලාට අනර්ග බුමුතුරුණු මතින් පනවපු අලංකාර ආසන 500ක් හදලා භාග්‍යතුන් වහන්සේට වඩින්න. විශාලා මහනුවරට පණිවිඩයක් ඇරියා. බුදුරජාණන් වහන්සේ අද රජගහ නුවරින් පිටත් වෙනවා. ඊටාම හරසරින් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න ලෑස්ති වෙන්න ඕන කියලා. ලිච්ඡවි රජවරු කල්පනා කළා බිම්බිසාර රජුගේ යම්සේ බුදුරජාණන් වහන්සේට උපහාර දක්වමින් ගංගා නදිය ගාවට වැඩමවනවද ඊට වඩා ඉහළ උපහාරයක් අපෙන් ලැබෙන්න ඕන කියලා. බුදුරජාණන් වහන්සේ නැවට වැඩම කරලා දැන් නැව ගමන් ආරම්භ කළා. බිම්බිසාර රජුරුවත් නැව පිටිපස්සෙන් බැහැගෙන එනවා. රජුරුවන්ගේ කරවටක් එනකන් ආවා. රජුරුවන්ගේ මුහුණයි ඔටුන්නයි විතරක් උඩට පේනවා. එතනින් එහාට රජුරුවන්ට යන්න බැරි නිසා බුදුරජාණන් වහන්සේට ආපහු සැරයක් අඬ ගහලා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ විශාලාවේ නතර වෙන්න නම් එපා. බුදුරජාණන් වහන්සේ කවද්දා ආයේ රජගහ නුවරට වඩින්නේ? ස්වාමීනි එතෙක් බිම්බිසාර මේ ගම් ඉවුරට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් භාග්‍යතුන් වහන්සේ වඩිනකම්ම ගම් ඉවුරට වෙලා රජුරු ඉන්නවා. බුදුරජාණන් වහන්සේ විශාලාව පැත්තට වැඩම කළා. විශාලා රජවරු කරවටක් ගඟේ බැහැලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ පිළි අරගෙන හෙමින් ඒ නැව ලං කරගත්තා විශාලාව පැත්තේ ගම් ඉවුරට. බුදුරජාණන් වහන්සේට නැවෙන් එළියට බහින්න අපූර්ව මාවතක් හදලා තිබ්බා. ඒ මාවතින් බුදුරජාණන් වහන්සේ ගඟේ එහා පැත්තේ උරට සිරිපා ධාතුව තියෙනවාත් එක්කම සඳහන් කරනවා මහා මේඝ වලාවක් නැගිලා ධාරානිපාත පොකුරු වෙහි ඇදහෙලෙන්න පටන් ගත්තා කියලා. මොනවද මේ පොකුරු වෙහි කියලා කියන්නේ? පොකුරු වෙහි කියලා කියන්නේ ඊටාම ධාරානිපාත වෙහි.
නමුත් ඒ වැස්සට තෙමෙන්න කවුරු හරි අකමැති නම් ඒගොල්ලෝ තෙමෙන්නේ නැහැ. තෙමුණත් කමක් නැහැ කියලා ඉන්න අනික් අය හැමෝම තෙමෙනවා. අකමැති අය විතරක් තෙමෙන්නේ නැහැ. ඒවට කියන පොකුරු වෙයි කියලා. මුළු විශාලාවටම මේ වැස්ස ඇදහැලෙනවා. විශාලාව වතුරෙන් පිරුණා. මහා ජල ධාරාවක් විශාලාව පුරාම ගලනවා. ටික වෙලාවක් යනකොට මිනිස්සුන්ගේ පිටිපතුල් උඩින් වතුර ගලන්න ගත්තා. තව ටිකක් වෙලා යනකොට ඒ වතුර මිනිස්සුන්ගේ දන මඩල දක්වා පිරුණා. තව ටික වෙලාවක් යනකොට ඒ වතුර මිනිස්සුන්ගේ ඉන ගාවට පිරුණා. දැන් විශාලාව ඉනක් වතුර තියෙන තනිකරම ජල ගඟක් වගේ. මුළු විශාලාවම හොදගෙන ගංගාවලටයි සාගරයටයි වතුර ගියා. ගෙයක් ඇතුලේ තියෙන මිනි කෑල්ලක්වත් විශාලාව ඉතුරු කළේ නැහැ. බුදුරජාණන් වහන්සේ විශාලාව පැත්තට තව විශාලාවට දුරයි. ගංගා නදිය ගාව ඉඳලා විශාලාවට යොදුන් 3ක් තියෙනවා. ඒ කියන්නේ 70ක්ම 30ක්වත් තියෙනවා. මෙහි ඉඳලා කල්පනා කරුවොත් වාරිය පොළ දිහාට තරංගවත් තව විශාලාවට දුරයි. භාග්‍යතුන් වහන්සේ එහෙට වඩින්න ඉස්සෙල්ලා විශාලාව පිරිසිදු කරනවා මේ. සම්පූර්ණ සුද්ධ පවිත්‍ර කරලා ඉවර කළා වැස්සෙන්. ලිච්ඡවි රජවරුත් පන්සල් 3ක් හදලා තිබුණා. යොදුන් 3ක් තියෙනවනේ. අර විදිහටම පාරවල් හදලා සුදු එළිය අතුරලා මල් පාවඩ දාලා දජ පතාක හිටවලා පුන් කලස් තියලා තොරන් බැඳලා කොහොමත් මේ හැම එකක්ම බිම්බිසාර රජුරවන්ට වඩා ඉහළයි. බිම්බිසාර රජුරුව බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් කුඩ දෙකක් ඉහෙළුවා. ලිච්ඡවි රජවරු බුදුරජාණන් වහන්සේගේ හිසට ඉහළින් කුඩ 4ක් ඉහෙළුවා. රහතන් වහන්සේලාගේ හිසට ඉහළින් කුඩ දෙකක් ඉහෙළුවා. රජවරුන්ගේ අනර්ඝ පිළිගැනීමත් දැහැමි උපස්ථානයත් ලැබමින් බුද්ධ ප්‍රමුඛ 500ක් මහා සංඝරත්නයේ විශාලාවට වැඩම කළා. දැන් විශාලාවේ ගඳ නැහැ. භාග්‍යතුන් වහන්සේ වඩිනවත් එක්කම විශාලාවේ හිටපු අමනුෂ්‍යෝ විශාලාව දාලා යන්න පටන් ගත්තා. මහේශාක්‍ය දෙවිවරු ඊට කලින් වැඩියා ඒත් එක්කම දෙවියෝ වඩිනකොට ඉන්න බෑ අමනුෂ්‍යයන්ට. ඒත් යන්න ගියා. නමුත් බුදු ගුණයටත් කීකරු නැති මහ බලගත් අමනුෂ්‍යයොත් නැතුව නෙමෙයි. කීකරු නෑ. එහෙමයි ඉතුරු වුණා. අනික ඔක්කොම යන්න ගියා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් විශාලාවේ සකස් කරලා තිබිච්ච ශාලාවේ වැඩ ඉඳලා ආනන්ද ස්වාමින් වහන්සේට කතා කරලා බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රය ඉගෙනුවා. ඒ තමයි රුවන් සූත්‍රයේ දේශනා කරපු දවස. ආනන්ද ස්වාමින් වහන්සේට කටපාඩම් කරගන්න හුඟක් කල්ලු ගන්නන්න වෙන්නේ ඇත්ත. සමහරලාට රතන සූත්‍රයේ අපිට තාම පාඩම් නැතුව ඇති. නමුත් ආනන්ද ස්වාමින් වහන්සේට එකපාරයි. ඊටාම කෙටියෙන් දේශනා කරන ධර්මයේ නමුත් බොහොම විස්තරාත්මකව වැටහෙනවා. කොහොම කියලාද සඳහන් කරන්නේ? බුදුරජාණන් වහන්සේගේ එක වචනයක් ආනන්ද ස්වාමින් වහන්සේගේ හිතේ ඇතුලේ වචන 60000කින් පරිවර්තනය වෙනවා කියලා කියන්නේ. කොයිතරම් ප්‍රඥාවක් තිබුණද කියන කාරණාවල් අද අපිට හිතන්න නිකන් සිහින විතරක් වාගේ. ශරීයත් මහරහතන් වහන්සේ ධර්ම සේනාධිපති බවට පත් වුණා. නමුත් ධර්මයේ ගබඩා කරලා තියාගන්න භාණ්ඩාගාරික බවට පත් වුණ ආනන්ද ස්වාමින් වහන්සේ මේ තරම්ම හැකියාවක් තියෙන නිසා රතන සූත්‍රයේ ඉගෙනගෙන අපේ බුදුරජාණන් වහන්සේ දානේ වළඳන පාත්‍රي ශෛලමය පාත්‍රය අතට ගත්ත කියලා තමයි සඳහන් කරන්නේ. ඒකෙන් එක කරුණක් අපිට තේරෙනවා බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා තින්නේ ශෛලමය පාත්‍රයක. එතකොට මේ පාත්‍රය කවුද බුදුරජාණන් වහන්සේට දුන්නේ? මේ පාත්‍රය බුදුරජාණන් වහන්සේට පිළිගන්වන්නේ 4 වරන් දෙවියෝ. කොයි වෙලාවේදී? බුද්ධත්වයේ ලැබලා සත්‍ය ඉවර කරලා භාග්‍යතුන් වහන්සේ තාම පින්ඩපාති වැඩලා නැහැ. සත්‍ය ඉවරයි. දැන් තාම ඉන්නේ සේනානි දිනියගේ කිරියාහාර දානි භාග්‍යතුන් වහන්සේ තාම වැඩි. 49 දවසක්ම ඒ කිරියාහාර දානින් තමයි වැඩ ඉන්නේ. ඉතින් දැන් සත්‍ය ඉවරයි. ඉවර වෙනවත් එක්කම මේ
දැන් පිණ්ඩපාතේ වඩින්න ඕනේ පාත්‍රේ නෑ. මේ වෙලාවේ තමයි මෙතනින් යන්නේ තපස්සු සහ බල්ලුක කියන වෙළඳ දෙබෑයෝ දෙන්න. මේ දෙන්න බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න මේ ඉසව්වෙන් යනකොට මෙච්චර කරත්ත ගමන් කරන පාරේ හදිස්සියේ මේගොල්ලන්ගේ කරත්ත ටික එරුණා. කරත්ත හොල්ලන්න බැරුව ගියා ඉරිලා. ඒගොල්ලෝ කල්පනා කළා මේ කවදාවත් වෙච්චි නැති මේ එරෙන්නේ නැති පාරේ කොහොමද එරුනේ කියලා. ඒ වෙලාවේ දෙවියෙක් කතා කරලා කියනවා ඒ කරත්ත ටික එරෙව්වේ මමයි නැවැත්තුවේ. ඒ උඹලා දන්නේ නැද්ද? ලෞතර බුදුරජාණන් වහන්සේ පහළ වෙලා සත් සතිය ගෙවලා ඉවරයි. දැන් භාග්‍යතුන් වහන්සේ දානේ වළඳන කාලේ පිණ්ඩපාතේ වඩින්න නියමිත කාලේ අලුතෙන්ම බුදු වෙච්ච අලුත්ම බුදුරජාණන් වහන්සේ වළඳන පළවෙනි දාන වේල දී ගන්න තිබුණොත් මොනතරම් භාග්‍යයක්ද? ඉක්මනට ගිහිල්ලා දම් පූජා කරගනින්න. මම ඔබලගේ නෑදෑයෙක්. මම දිව්‍ය ලෝකේ ඉන්නේ. මගේ ඥාතීන්ට අනුග්‍රහ කරන්නයි මම මේ වැඩේ කළේ කියලා කිව්වා. මේ දෙන්නටත් හරි සතුටුයි. නමුත් අමුතුවෙන් පූජා කරන්න තරම් දෙයක් නැහැ. නමුත් එදා ඊතා ප්‍රණීත ආහාරයක් වෙච්ච විලද සහ මීපැණි. අපි හදන විලද මීපැණි වගේ නෙමෙයි. එදා අග්‍රගණ්‍ය ආහාරයක් හැටියටයි විලද තිබිලා තියෙන්නේ මීට වඩා හුඟක් උසස් මට්ටමේ. ඒ හින්දා මේ දෙන්න තීරණය කළා අපි ඒක පූජා කරමු කියලා. නමුත් පූජා කරන්න ගියාට පාත්‍රයක් නැහැනේ. සඳහන් කරලම තියෙනවා බුදුරජාණන් වහන්සේ නිගණ්ඨ පුත්‍රයන් වගේ පිළිගන්නන දේ අතින් බාරගන්නේ නැහැ කියලා. දානයක් දුන්නොත් අතට අල්ලට දෝතට පිළිගන්නේ නැහැ. ඒක නිගණ්ඨයන්ගේ වැඩක්. එහෙනම් භාග්‍යතුන් වහන්සේට දැන් පාත්‍රයක් අවශ්‍ය නිසා සතරවරන් රජවරු තමයි පාත්‍ර 4ක් අරගෙන ඉන්නේ ඉන්ද්‍රනීල මාණික්‍යමය පාත්‍රා කියලා සඳහන් කරන්නේ. නමුත් මණික් පාත්‍රය පිළිගන්නේ නැහැ. ඒ හින්දා ප්‍රතික්ෂේප කළා. ඊට පස්සේ ආයේ වරම් රජවරු මුක්ක වර්ණ ශෛල පාත්‍ර 4ක් අරන් ආවා කියලා කියනවා. මොනවද මේ මුක්ක වර්ණයි කියලා කියන්නේ? මුං ඇටේක පාටයි. එහෙනම් තරමක කොළ පාටට හුරු ගල් පාත්‍ර 4ක්. නමුත් ඉතින් 4ක වළඳන්නත් නෙමෙයි 4ක් තියාගන්නත් නෙමෙයි භාග්‍යවතුන් වහන්සේ බහුභාණ්ඩික වෙන්නේ නැහැ. නමුත් එකක් පිළිගත්තොත් අනිත් 3 දෙනාට දුක හිතෙනවා. ඒ හින්දා පාත්‍ර 4ම එක උඩ තියලා අදිෂ්ඨාන කළා. පාත්‍ර 4ම එකක් වෙනවා. ඒ දෙවියන්ට හිතෙන්න පුළුවන්නේ එකයිද පිළිගත්තේ කියලා. ආන් ඒ හින්දා සඳහන් කරනවා පාත්‍රයේ කට වටේට දාර 4ක් තියෙනවා කියලා. ඒකෙන් දැනගන්නවා පාත්‍ර 4ම මෙතන තියෙනවා කියලා. එහෙනම් මේ ගත්ත ශෛලමය පාත්‍රයේ සමහරලාට ඒක වෙන්න පුළුවන්. තවත් සදහැවතුන්ට අනුකම්පාවෙන් බුදුරජාණන් වහන්සේ පාත්‍රය පිළිගන්න ඇති. කෙසේ වෙතත් මේ වෙලාවේ ශෛලමය පාත්‍රය අතට ගත්තා කියලායි කියන්නේ. රතන සූත්‍රයේ ඉගෙනගෙන බුද්ධ නියමයෙන් තුන් මහල් පවුරු අතර මේ සූත්‍රයෙන් පැම්පිරිත් කරලා ඉහින්න කියලා දේශනා කළා. ආනන්ද ස්වාමීන් වහන්සේ ලිච්ඡවි කුමාරවරුත් එක්ක තුන් මහල් පවුරු වලලු අතර රතන සූත්‍රයේ සජ්ජහායනා කරලා පිරිත් පැන් ඉහින්න තීරණය කරලා මේ රතන සූත්‍රයේ පළවෙනි ගාථාව යං කිංචි විත්තං ඉදවා හුරංවා. මේ ගාථාවෙන් යං කිංචි විතරයි සඳහන් කළේ කියලා කියන්නේ. යං කිංචි කිය වෙනකොට ආනන්ද ස්වාමීන් වහන්සේ පාත්‍රයෙන් පැන් ටිකක් අරගෙන අහසට විසික්කා. ආන්ගේ පැන් අහසේ විසිරි ගිහිල්ලා මෙතෙක් විශාලාවේ බුද්ධ තේජසට පවා කීකරු නොවිච්ච අමනුෂ්‍යයන්ගේ ඇඟේ වැටුණ කියලා සඳහන් කරනවා. දොරමුළු වල, හේලංකඩ, පිනිකළු වල, කහල් ගොඩවල් වල හැංගිලා හිටපු අමනුෂ්‍යෝ කොහොම දිව්වා කියලා සඳහන් කරනවද? නගරයේ විවෘත කරලා තියෙන පවුරු ප්‍රාකාර දොරවල් ඉඩ මැද නිසා පවුරු වලලු බිඳගෙන දිව්වා කියලා සඳහන් කරනවා. ඒ තරම්ම රතන සූත්‍රය අනුභව සහිතයි. සිල් මත පිහිටලා හරියටම වචන උච්චාරණය කරලා
බුද්ධ භාෂිතයේ සජ්ජායනා කරනවා නම් අපිට මොනතරම් යහපතක් උදා කරන්න බැරිද? ඒකයි මේ සූත්‍රයට රුවන් සූත්‍රය කියලා කිව්වේ. රුවන් සූත්‍රය කියලා කිව්වේ තුනුරුවන්ගේ ගුණ විතරක් මේ සූත්‍රයේ තියෙනවා. රත්නත්‍රී ගුණ තියෙන. එන රත්නත්‍රී ගුණ එච්චර බලවත්. එවන් රත්නත්‍රයක් සරණ යන්න භාග්‍ය තියාගෙන තාම තුනුරුවන් සරණ නොගිය අපි කොයිතරම් අවාසනාවන්තද එතකොට. ඊළඟට මේ යංකින්ච කියන ගාථාව ඉවර වෙන්න කලින් දෙවනි පැම්පොතත් උන්වහන්සේ හසට විසි කරනවා. විශාලාවේ අහිවාතක රෝගයට ගොදුරු වෙලා සාපිපාසාවෙන් පීඩිත වෙලා දැන් තමන් ඉස්සරහට මරණය එනකන් වේදනාවෙන් බලාගෙන හිටපු මිනිස්සුන්ගේ ඇඟ උඩ ඒ පැන් වැටෙන්න පටන් ගත්තා. හරියට නිකන් දෙව්ලොවින් ලැබිච්ච දිව්‍යමය ඖෂධයක් ශරීරගත වුණා වගේ දුර්වල ශරීර තිබිච්ච මිනිස්සු බොහොම ශක්තිමත් විදිහට නැගිටලා මේ මොන වාගේ විපර්යාසයක් වුණාද අපිට කියන කාරණාවත් හිතා ගන්න බැරුව ආනන්ද ස්වාමීන් වහන්සේ දැකලා සාදු සාදු කියන හඬ කියා ආනන්ද ස්වාමීන් වහන්සේගේ පිටිපස්සෙන් ගමන් කරන්න ගත්තා කියලා කියයි. විශාලාව වටේ පැන් ඉහලා බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න ශාලාව ළඟට ආනන්ද ස්වාමීන් වහන්සේ ළඟා වෙනකොට උන්වහන්සේගේ පිටිපස්සෙන් විශාල ජනගඟක් ගලාගෙන එනවා. බුදුරජාණන් වහන්සේ වට කරගෙන මේ මිනිස්සු ඔක්කොම වාඩි වුණා. 500ක් භික්ෂුන් වහන්සේලා වැඩ ඉන්නවා. දෙවියෝ බ්‍රහ්මියෝ තම තමන්ට සුදුසු තැන්වල සුදුසු විදිහට ස්ථානගත වුණා. බුදුරජාණන් වහන්සේ රතන සූත්‍රයේ නැවත වතාවක් දේශනා කරලා නිමා කරනකොට 84000ක් ප්‍රාණීන් ධර්ම අවබෝධය ලැබුවා. කෝටි ලක්ෂයක් සක්වල බුද්ධ ආඥාව පෙතිරිලා ගියා කියලා සඳහන් කරනවා. විශාලාවේ එක දිගටම දවස් 7ක්ම බුදුරජාණන් වහන්සේ ඔවුන්ට අනුකම්පාවෙන් රතන සූත්‍රය දේශනා කළා. එයින් පස්සේ විශාලාව දැන් බොහොම සාමකාමී රාජ්‍යයක්. උවදුරු වලින් රහිත රාජ්‍යයක්. දුර්ගන්ධයෙන් අමනුෂ්‍යයන්ගෙන් තොර රාජ්‍යයක්. විශාලාව පෙර තිබුණ තත්ත්වයට පත් වෙන්න අවශ්‍ය සියලු දේවල් පිළියෙල වුණා. රජවරුන්ට සඳහන් කළා වස් කාලේ ළඟයි. මං වස් වසන්න ආපහු රජගහ නුවරට වඩින්න ඕනේ. රජවරු වැඩමවාගෙන ආවේ යම්සේද ඊට වඩා නොදෙවෙනි විදිහට බොහොම හරසරින් භාග්‍යතුන් වහන්සේ මේ යදුන් තුන වැඩමවාගෙන ගියා. ගංගා නදිය ගාවට භාග්‍යතුන් වහන්සේ ළඟා වෙනකොට මණික් නැව්, රත්තරන් නැව්, රිදී නැව් ගං ඉවුරේ හිටවලා. කවුද මේ? නාගයෝ. නාගලෝකේ නාගරාජවරු කල්පනා කරනවා මිනිස්සු බුදුරජාණන් වහන්සේට අප්‍රමාණ පූජා පවත්වනවා. ඇයි නාගයෝ වෙච්ච අපි තාමත් නිශ්ශබ්ද? ඒ හින්දායි මෙහෙම නැව් අරගෙන ආවේ. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට ආරාධනා කළා ස්වාමීනි දෙවියන්ට මිනිසුන්ට විතරද භාග්‍යතුන් වහන්සේ අනුකම්පා කරන්නේ? ස්වාමීනි අපිටත් අනුකම්පා කරනසේක්වා. මේ නැව් වලින් භාග්‍යතුන් වහන්සේ වැඩම කරනසේක්වා. නැව් ගෙනල්ලා විතරක් නෙමෙයි මේ අය ගංගා නදියේ ජලය මත පාට පහක මල් වලින් පාවඩයක් දාලා ශාල පාවඩයක්. මල් වලට යටින් වතුර ගලනවා. නමුත් මල් හේමම වතුර උඩ තියෙනවා. බුදුරජාණන් වහන්සේ නාගයන්ගේ අදහස බැලුවා. නාගයන්ගේ අදහස බලලා බුදුරජාණන් වහන්සේ රන් රුවන් රිදී නැව් 500ක් මැව්වා. ඒ 500 ඇතුලේ බුද්ධාසන 500ක් මැව්වා. බුද්ධාසන වට කරගෙන රහතන් වහන්සේලාට ආසන 500 බගින් මැව්වා. ලෞතුරා බුදුවරුම් නිර්මාණය කළා. බුදුවරුම අවල හැම බුද්ධාසනයකම වඩා හිඳෙව්වා. 500 රහතන් වහන්සේලා හැම බුදු කෙනෙක්ම වට කරගෙන හැම නැවකම ඉන්නවා. මේ ඔක්කොම බුදුරජාණන් වහන්සේ රූපාවචර ධානයකින් මවාපු බුදුවරු සහ රහතන් වහන්සේලා. නමුත් බුදුරජාණන් වහන්සේත් එක්ක වැඩම කරපු රහතන් වහන්සේලාත් එක්කෙනෙක් එක නැවකට ගානේ භාග්‍යතුන් වහන්සේ වැඩම කෙරුවා. බුදුරජාණන් වහන්සේත් එක නැවකට වැඩම කළා. ගඟ මැද්දට නැව යාත්‍රා කරනකොට
නාගයෝ ආරාධනා කළා ස්වාමීනී අපිට අනුකම්පා කරලා නාගලෝකෙට වඩිමු කියලා. නාගයෝ බුදුරජාණන් වහන්සේ නාගලෝකෙට වැඩමවාගෙන ගියා. බුදුරජාණන් වහන්සේ රාත්‍රියක් පහන් වෙනකං නාගලෝකෙ ධර්ම දේශනා කළා. උදේ එළි වුණහම දිව්‍යමය වූ භෝජන වලින් නාගයෝ බුදුරජාණන් වහන්සේට සංග්‍රහ කළා. දාන පූජ කළා. පහුවදා භාග්‍යතුන් වහන්සේ ආශ්චර්යයක් නැව්මතින් රජගහනුවර පැත්තට වැඩම කරනකොට බිම්බිසාර රජුරුවන්ගේ පූජාව ලිච්ඡවීන්ගේ පූජාවට වඩා බොහොම ඉහළයි. ආපහු වැඩම වුණ පූජාව. මිනිස්සුයි නාගයෝයි කරන පූජාව දැකලා බූමාටු දෙවියෝ මහ පොළොවේ ගල් උඩ කඳු උඩ ගිරි ගුහාවල හැම තැනම බුද්ධාසන පනවලා. ඒක බූමාටු දෙවියන්ගේ අනුභවය. රුක්ෂ දේවතාවෝ ඒගොල්ලන්ගේ කාර්යය කරලා. මේගොල්ලන්ගේ කාර්යය දැනගත්ත බුදුරජාණන් වහන්සේ අර හැම තැනම මවල තියෙන බුද්ධාසන මත බුදුරු මවල වඩා හිඳෙව්වා. මල්වැල් කොඩිවැල් හැම තැනම බැබලෙනවා. හැම බුද්ධාසනයක් බෝඩින් චත්‍ර ඉහළලා තියෙනවා. නාගයෝ දෙවියෝ බුදුවරු පිරිවරාගෙන වාඩි වෙලා ඉන්නවා. ඒක දැකපු සතරවරන් දෙවියෝ, චාතුම් මහරජික දෙවියෝ, තාවතිංස දෙවියෝ, යාම දෙවියෝ, තුසිත දෙවියෝ, නිම්මාන රති දෙවියෝ, පරනිම්මිත වසවර්තී දෙවියෝ, ඊළඟට බ්‍රහ්ම ලෝකවල බ්‍රහ්මයෝ මහ පොළොවේ ඉඳලා අකනිටා බඹලෝ දක්වා පනවලා තියෙන අනර්ග බුද්ධාසන මත කෝටි ගණන් බුදුවරු වැඩ ඉන්නවා. කෝටි ප්‍රකෝටි ගණන් දෙවියෝ බුදුරජාණන් වහන්සේලා පිරිවරාගෙන ඉන්නවා. මුළු අහස් තලයේම මේ විදිහට ලස්සනට තිබුණා කියලා වර්ණනා කරන්න බැරි තරම් අපූර්ව ලස්සනක් හැම බුදු කෙනෙකුගෙන්ම රැස් විහිදෙනවා. හැම දෙවියෙක්ම බුදුවරු පිරිවරාගෙන ඉන්නවා. නාගයෝ බුදුවරු පිරිවරාගෙන ඉන්නවා. අකනිටා බඹලෝ දක්වා දජ පතාක ලෙල දෙනවා. මල්වැල් ඇදලා තියෙනවා. මල්වැල් කොඩිවැල් ඇදලා තියෙනවා. හැම පැත්තෙම සුවඳ පැතිරෙනවා. බුද්ධ රශ්මිය විහිදෙනවා. මේක මෙහෙමයි මෙච්චරයි අසිරියයි කියලා කියන්නේ වචන වලින් විස්තර කරන්න දන්නේ නැහැ. මේ ගංගාරෝහණ පූජාව බොහෝම කෙටියෙන් මම මේ කරුණු සඳහන් කරන්නේ. බිම්බිසාර රජුරු පෙරට වඩා බොහෝම ඉහළ පූජාවක් ලැහැත්ති කළා. විශාලාවට වඩිනකොට කුඩ දෙකයි. ඊළඟට ගංගා නදියේ එහා පැත්තේ ඉඳලා ලිච්ඡවි රජවරු කුඩ හතරයි. දැන් බුදුරජාණන් වහන්සේ ගංගා නදියේ ඉඳලා රජගහනුවරට වඩිනකොට භාග්‍යතුන් වහන්සේගේ හිසට ඉහළින් අකනිටා බඹලෝ දක්වා කුඩ ඉහළලා තිබුණා කියලා සඳහන් කරනවා. ඒ රජුරුවොත් බූමාටු දෙවියොත් රුක්ෂ දේවතාවොත් සදිව්‍ය ලෝකේ දෙවියොත් බ්‍රහ්මවරුත් එකතු වෙලා අකනිටා බඹලෝ දක්වාම කුඩ ඉහළියා. මේ විදිහට බොහොම අපූර්ව පෙරහැරකින් බුදුරජාණන් වහන්සේ නැවත වතාවක් වේළුවනාරාමයට වැඩම කළා. එකතු වෙලා හිටපු දෙවියන්ගේ ප්‍රමාණය නාගයන්ගේ ප්‍රමාණය මෙච්චරයි කියලා සීමාවක් කරන්න බෑ. මනුස්ස ලෝකෙත් කෝටි ගණන් රැස් වෙලා හිටියා. ඉතින් පහුවදා පිණ්ඩපාතේ වැඩලා දානේ වළඳලා භික්ෂූන් වහන්සේලා විවේක ස්ථානයේ වාඩි වෙලා සාකච්ඡාව. ඊයේ විශාලාවේ ඉඳලා වඩිනකොටත් විශේෂයෙන් රජගහනුවරට වඩිනකොටත් තිබිච්ච මේ අසිරිමත් පූජාව මේ ලෝකේ කාටනම් මෙහෙම පුද පෙළහැර ලැබෙන්නද? අනේ මේ වාගේ පූජා උපහාර ලැබෙන්න පාරමිතා පුරන කාලේ කොයි තරම්නම් කැපකිරීම කරන්න ඇද්ද? මොන තරම්නම් මහ පූජාවල් කරන්න ඇද්ද? බෝසතාණන් වහන්සේ කී සාකච්ඡාව. බුදුරජාණන් වහන්සේ දානේ වළඳලා ටිකක් විවේක අරගෙන භික්ෂුන් වහන්සේලා ළඟට ඇවිල්ලා අහනවා මහණෙනි මොන වාගේ කතා බහක යෙදিলা හිටියද? ස්වාමීනි ඊයේ දෙවියෝයි නාගයෝයි මිනිස්සුයි එකතු වෙලා කරපු මේ මහ පූජාව දකින්න ලබන්න ඒකෙන් පිදුම් ලබන්න බෝසතාණන් වහන්සේ මොන තරම්
පාරමිතා පුරන කාලේ කැපකිරීම කරන්න ඇද්ද කියලා අපි මේ කතා කරේ. බුදුරජාණන් වහන්සේට මෙහෙම උපහාර ලැබෙන්න කොයි තරම් එදා පෙරම් පුරන්න ඇද්ද, වෙහෙසෙන්න ඇද්ද? ඒකයි මේ කතා කළේ. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා නෑ මහණෙනි. කවදාවත් හිතන්න එපා ඒ තිබුණේ බුද්ධානුභාවයේ ශක්තිය කියලා. ඒ මහ පූජාව බුද්ධානුභාවයේ බලයක් නෙමෙයි. ඒ මහ පූජාව මං කරපු මහ පින්කම් නිසා විපාක දුන්න පූජාවකුත් නෙමෙයි. බුද්ධානුභාවයත් නෙමෙයි නං, පාරමිතාවල අනුභාවයත් නෙමෙයි නං, ඒ මහ පින්කම් වල අනුභාවය නෙවෙයි නං මේ මොන පින්කම් වල අනුභාවයේද මේක? බුදුරජාණන් වහන්සේ සඳහන් කළා මහණෙනි මං එදා කරපු ඊටාම ස්වල්ප පූජාවක ආනිසංසයයි ඔය තියෙන්නේ. ස්වල්ප පූජාවක්. ඊටාම චූටි පූජාවක්. පින්කමක් කරන්න ලැහැත්ති වෙලා යන්නේ නැතුව හදිසියේ කරපු පූජාවක්. පින්කමක් කරන්න කිසිම සූදානමක් තිබ්බේ නැහැ ගියේ පින්කමක් කරන්න නෙමෙයි. නමුත් හදිසියේ ලැබුණ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත්තා. ඒකයි ඔය තියෙන්නේ. එහෙම සඳහන් කරාම තමයි මේ ගාථාව දේශනා කළේ. මත්තාසුක පරිච්ඡාගා පස්සේචේ විපුලං සුඛං. මහණෙනි හොඳට මතක තියාගන්න. හැමෝම කැමති කුඩා සැපවලට වඩා ලොකු සැපවලට. හුඟක් සැප විඳින්න. හැමදාම සැප විඳින්න. විශාල වශයෙන් සැප විඳින්න. ආන් එහෙම සැපයක් යමෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ වෙනුවෙන් ඔවුන්ට පරිත්‍යාග කරන්න වෙනවා. ආන් ඒ හින්දා අතන මෙතන හම්බ වෙන්නේ සුළු සැප මහ සැපයක් වෙනුවෙන් අත්හරින්න කිව්වා. ලොකු සැපයක් වෙනුවෙන් පුංචි සැප අත්හරින්න කිව්වා. මත්තාසුක පරිච්ඡාගා පස්සේ චේ විපුලං සුඛං. චජේ මත්තා සුඛං ධීරෝ සම්පස්සං විපුලං සුඛං. කාටද මේ ධීරෝ කියලා කියන්නේ? නුවණැත්තට, ඥානවන්තයාට තමයි ධීරෝ කියලා කියන්නේ. චජේ මත්තා සුඛං ධීරෝ. මේ ලෝකේ ඉන්නවනම් පඬිතයෝ ඥානවන්තයෝ ඔවුන් හැම වෙලාවෙම ලොකු සැපයක් බලාපොරොත්තුෙන් මද සැපත් හරින්නෝ කියලා දේශනා කළා. ඉන් පස්සේ තමයි කාරණාව අහන්නේ. මහණෙනි බෝධිසත්ව ධර්ම සම්පූර්ණ කරගෙන ආපු කාලේ මම ඉපදිච්ච එක අබුද්ධෝත්පාද කාලයක මගේ ආත්මයක් තිබුණා සංක කියලා. මගේ නම සංක. මට හිටියා බොහෝම ලස්සනට හැදිලා වැඩුණ තරුණ පුතෙක්. අවුරුදු 16ක් විතර වයසට එනකොට මගේ පුතා මට කිව්වා තාත්තී මට ඉගෙන ගන්න ඕනේ කියලා. වේද සාහිත්‍ය. බ්‍රාහ්මණ වංශනේ. වේදේ තමයි ඉගෙන ගන්න. මගේ හොඳ යාළුවෙක් හිටියා බරණැස් නුවර. එයා තමයි ඒ කාලේ උගන්වපු කෙනා. මම මගේ පුතාට කිව්වා පුතේ එහෙනම් බරණැසට යන්න. ගිහිල්ලා ගුරු ගෙදර හොයාගෙන ගුරු ගෙදරටම යන්න. වෙන මොකවත් ඕනේ නැහැ ගෙනියන්න. අය මොකවත් බරබද්දර ඕනේ නැහැ. එහි ඉගෙන ගන්න කාලේ යැපෙන්න. ගිහිල්ලා කියන්නේ මම සංක බ්‍රාහ්මණතුමාගේ පුතා කියලා. එච්චරයි කියන්න ඕනේ. ඔබට උත වගේ ඉතුරු ටික කරයි. පුතා ගිහිල්ලා ඒ කාරණා ටික කියාම මේ ගුරුවරයාට පුදුමාකාර සතුටක්. මගේ මිත්‍රයාගේ එකම පුතා ඇවිල්ලා. කුමාරයා දවස් ගාණක් මහන්සි නිසා දවස් කීපයක් කුමාරයාට විවේක දුන්නා. ඒ මහන්සිය සංසිඳෙන්න. බ්‍රාහ්මණ චාරිත්‍ර වලට අනුව සුබ නැකතක් බැලුවා. මේ කුමාරයාට ශිල්ප උගන්වන්නට. සුබ නැකතින් සුසීම කුමාරයාට ශිල්ප උගන්වන්න පටන් ගත්තා. සමදහන් කරනවා ත්‍රිවේදය හරියටම සම්පූර්ණ වෙන්න ඉගෙන ගන්න නම් අවුරුදු 12ක් යනවා කියලා. ඒ වුණාට සුසීම කුමාරයාට එච්චර කල් යන්නේ නැහැ. මොකද ගුරුවරයාට අද උගන්වපු දේ හෙට ඇවිල්ලා මතක් කරන්න දෙයක් නැහැ. අමුතුවෙන් මුල මතක් කරලා
මුල පැහැදිලි කරලා අද කොටස සම්බන්ධතාවය ගොඩනගලා පටන් ගන්න දෙයක් නැහැ. මොකද ඊයේ ඉගැන්වුවා නම් යම් වචන සමුදායක් ගුරුවරයාගේ වචනයෙන්ම කියපු වචනයක් ගානේ මතකයි. ආන් ඒකින්ද සඳහන් කරනවා හරියට රත්තරන් මංජුසාවක තැම්පත් කරපු සිංහ තෙල් යන්සේ වැහෙන්නේ නැද්ද? සුසීම කුමාරයාට යමක්ද ගුරුවරයා උගන්වන්නේ ඒ වචන මාත්‍රයක්වත් හිතට අමතක නෑ අය කියලා. ඇයි මේ තරම් මේ මතක ශක්තියක්? ඇයි මෙහෙම ප්‍රඥාවක්? සංක බ්‍රාහ්මණතුමා දන්නේ නැති වුණාට, බරණස් නුවර හිටපු ශිල්ප උගන්වන ගුරුවරයා දන්නේ නැති වුණාට, මේ සුසීම නමින් ඇවිල්ලා ශිල්ප ඉගෙන ගන්නේ පසේ බුද්ධත්වයේ වෙනුවෙන් මහා කල්ප අසංඛ්‍ය 2.1 පාරමිතා පූර්ණේ කරලා පසේ බුදු බව ලබන අන්තිම ආත්ම භාවයේ ඉපදිලා සංසාරයෙන් සදාටම සමුගන්න කුමාරයෙක් තමයි මේ සුසීම කියලා ඇවිල්ලා ඉන්නේ. ඒක තාත්තා දන්නෙත් නැහැ. ඒක ගුරුවරයා දන්නෙත් නැහැ. බොහෝම ඉක්මනට ශිල්ප ඉගෙන ගත්තා. ඊට පස්සේ ගුරුවරයාගෙන් අහුවා ආචාර්යතුමනි මට දැන් වේද සාහිත්‍යයේ මුල හොඳටම පේනවා. මට වේද සාහිත්‍යයේ මැදත් හොඳට පේනවා. නමුත් මට තාම මේකේ කෙරවල පේන්නේ නැහැ. එහෙම සඳහන් කරාම ගුරුවරයා කිව්වා පුතේ එහි කෙරවල නම් අපිට පේන්නේත් නැහැ. මම දන්නෙත් ඔච්චර තමයි. දන්න ටික උඹට උගන්වලා ඉවරයි කියලා. ඒ වුණාට මට පරතරට මේක දකින්න ඕනේ. කොහොමද මම මේ වැඩේ කරගන්නේ? කීව පුතේ පරතරටම දන්න අය ඉන්නවා. හැබැයි මේ බ්‍රාහ්මණවරු ඉන්නේ ඉසිපතනේ. එහෙනම් ඉතින් ඉසිපතනෙට යන්න වෙනවා. සුසීම කුමාරයා ගුරුවරයාට වැඳලා ගුරුවරයාගෙන් සමු අරගත්තා. සමු අරගෙන පිටත් වුණා ඉසිපතනෙට යන්න. එහි ගියහම එහි ඉන්නේ පසේ බුදුරජාණන් වහන්සේලා. උන්වහන්සේ ළඟ ගිහිල්ලා වන්දනා කරලා කතා කරලා මට මෙහෙමයි වේද සාහිත්‍යයේ මුල මැද දෙකම පේනවා. නමුත් කෙරවලට පේන්නේ නැහැ. ඒක දැනගන්න ආවි කියහම පුළුවන්. පුතේ ඒක උගන්වන්න අපිට පුළුවන්. ඒ වුණාට කොහොම ආයෙත් උගන්වන්න හරි අමාරුයි. එහෙනම් අපි වාගේ වෙන්න ඕනේ. ඒකෙ මහාන වෙන්න ඕනේ කියලා. සුසීම කුමාරයා මහාන වුණා. සුසීම කුමාරයා වැඩි කල නොයා තාම කෙටි කාලයකින් පසේ බුද්ධත්වයේ ලැබුවා. පසේ බුදු බව ලබාගත් සුසීම කුමාරයා බැලුවා තමන්ගේ ආයුෂ තව කොච්චරක් ඉතුරුද කියලා. එතකොටත් ආයුෂ ඉවර වෙමින් තමයි තියෙන්නේ. ඒ නිසා කල්පනා කළා එහෙමනම් පාරමිතාව පූර්ණේ වුණා. පිරිනිවන් පාන කාලය ලැබිලා තියෙනවා. මොකක් හරි හේතුවකින් අල්පායුෂ්කයි. අහසට පැන නැගලා ප්‍රාතිහාර්ය දක්වලා පිරිනිවන් පෑවා. පසේ බුදුරජාණන් වහන්සේලා සුසීම පසේ බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතුන් වහන්සේලා ටික අරගෙන මිනිස්සුන්ගේ අතට දීලා කිව්වා නගරද්්වාරයේ මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා චෛත්‍යයක් හදන්න කියලා. මිනිස්සුන්ට වැඳ පුදාගෙන පින් කරගන්න. මිනිස්සු එකතු වෙලා අපූර්ව චෛත්‍යයක් හැදුවා. සංක බ්‍රාහ්මණතුමා කල්පනා කළා පුතා ගියත් ගියාමයි කිසිම තොරතුරක් නැහැ. ඒ හින්දා තමන්ගේ කුඩෙයි පැන් අරගන්න කෙන්ඩියයි සීතලට පොරව ගන්න උතුරු සලුවයි මේ ටිකත් අරගෙන සංක බ්‍රාහ්මණතුමා ගෙදරින් පිටත් වුණා බරණැසට යන්න පුතා හොයන්න. බරණැසට ගිහිල්ලා මිනිස්සු රැස් වෙලා ඉන්න තැන් වලට ගිහිල්ලා මිනිස්සුන්ගෙන් අහනවා මෙන්න මේ වාගේ කුමාරයෙක් දැක්කේ නැද්ද? එහෙම තොරතුරු හොයාගෙන ගියා. ගුරු ගෙදරින් දැනගන්න ඇතිනේ ඉසිපතලෙට ගියා කියලා. හැමෝම කියනවා දැක්කා. දන්නවා. අඳුරනවා. හැබැයි ඒ කුමාරයා දැන්නේ ඔය කියන සුසීම කුමාරයා ඉසිපතනේදී පසේ බුදු වුණා.
පසේ බුදුරජාණන් වහන්සේ අල්පායුෂ්ක වුණා. උන්වහන්සේ පිරිනුවම් පෑවා. උන්වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා හදාපු චෛත්‍යය තමයි අර පේන්නේ. සංඝ බ්‍රාහ්මණතුමාට සිහි නැතුව වැටුණා. සංඝ බ්‍රාහ්මණතුමා බිම වැටිලා සිහිය එලවගෙන මහ පොළොවට අත් දෙකෙන් ගහ ගහ අඬන්න පටන් ගත්තා. අඬලා දුක තුනී වුණාට පස්සේ නැගිටලා හිමින් චෛත්‍ය දිහාට ගියා. යනකොට බ්‍රාහ්මණතුමා දැක්කේ චෛත්‍ය මළුවේ තනකොළ ඇවිල්ලා. සංඝ බ්‍රාහ්මණතුමාට හරියට දුක හිතුණා. කුඩේ කෙන්ඩියයි පැත්තක තියලා මළුවේ ඉඳගෙන මේ වල් පැල එකක් නෑර ගැලෙව්වා. දැන් එක වල් පැලයක්වත් නෑ. චෛත්‍ය මළුව හරීම ලස්සනයි. බ්‍රාහ්මණතුමා කල්පනා කළා සුදු වැලිය ඇතුරුවොත් චෛත්‍ය මළුව තව කොච්චරනම් ලස්සන වේද කියලා. නමුත් උපකරණ නෑ. ළඟින් ගඟ ගලාගෙන යන ගඟට ගිහිල්ලා තමන් සීතලට පොරව ගන්න උතුරු සළුව ගඟේ එල්ලලා ඒකට වැලි පුරව ඒක ඔතාගෙන ගෙනල්ලා මළුවට දානවා. සම්පූර්ණ මළුව හතර මුල්ලම වැලි දාලා හොඳට සමතලා කරා. දැන් නම් පෙරට වඩා බොහෝම ලස්සනයි. වැලි තලාව මතින් නැගිට චෛත්‍ය සුදුවට බැබලෙනවා. සංඝ බ්‍රාහ්මණතුමා තමන්ගේ පුංචි කෙන්ඩියෙන් වතුර ගෙනල්ලා මුළු මළුවම තෙමුවා. දූවිලි නැගෙන්නේ නැති වෙන්න. කැලෑවෙන් මල් එකතු කරගෙන ඇවිල්ලා වනමල් වලින් චෛත්‍යයට පූජා පැවැත්තුවා. ඒ සේරම කරලා වන්දනා කළා. වැඳලා ආපහු යන්න හැරිලා කොත් කැරල්ල දිහා බලහම නිකන් අහසට විවෘත වෙලා තියෙනවා. ළඟ කොඩියක්වත් නැහැ. සංඝ බ්‍රාහ්මණතුමාට පූජා කරන්න කොඩිත් නැහැ. එයි මේ චෛත්‍ය වඳින්න ආව නෙමෙයිනි පුතා හොයන්න න්යාවේ. තීරණය කළා මගේ උතුරු සළුව මං කොඩියක් කරනවා. ගඟට බහැලා හේදුවා උතුරු සළුව. දිග ලීයක් හොයාගත්තා. ඒ ලීයේ ගැට ගහලා කොත් කැරල්ලට කෙලින් උසින් හිටෙව්වා. දැන් උතුරු සළුව ලෙල දෙනවා. මෙතන යත් හැරිය යමක්. මේ උතුරු සළුව මොකටද? සීතට පොරව ගන්න. මැස්සන්ගෙන් මදුරුවන්ගෙන් ආරක්ෂා වෙන්න. දැන් උතුරු සළුව නැති වෙච්චහම සංඝ බ්‍රාහ්මණතුමාට ගෙදරට යනකම් රැයට සීත හැදෙනකොට පොරව ගන්න එකක් නැහැ. රැයට ගස් යට වාගේ නතර වෙනකොට කැලෑවල් වල නතර වෙනකොට මදුරුව කනකොට පොරව ගන්න එකක් නැහැ. උතුරු සළුව තිබ්බනම් සැපයි. නමුත් උතුරු සළුව කොඩියක් කළා. මදුරුව මට කෑවට කමක් නැහැ. සීතලෙන් මම පීඩා වින්දර කමක් නැහැ. ඒ සුළු සැපය මට එපා. මේකෙන් ලබා ගන්න ආරක්ෂාව ඊට වඩා චෛත්‍යයට කොඩියක් පූජා කරන එක වටිනවා. නිකන් පොරවන සළුව. කොත් කැරල්ල දිහා බලහම චෛත්‍ය අවුවේ. සංඝ බ්‍රාහ්මණතුමා කුඩේ ගෙනාවේ අවුවට ඉහළ ගන්න. මේ කාෂ්ඨක අවුවට මම පිච්චුනට කමන්නේ. බුදුරජාණන් වහන්සේ අවුවේ. ඒ හින්දා කොත් කැරල්ල ළඟට ගිහිල්ලා තමන්ගේ කුඩේ ඉහළලා කොත් කැරල්ල ගැට ගැහුවා. කොතට හේවන වැටෙන්න. මහණෙනි මේක තමයි මං කරපු සුළු පූජාව. පින්කමකට ලැහැත්ති වෙලා ගියේ නෑ මම. සුළු පූජාවක් කළේ. රජගහනුවර ඉඳලා විශාලාවට යනකම් 8 යොදුන් මාර්ගය. ගඟ ගාවට මෙහා පැත්තෙන් 5යි, එහා පැත්තෙන් 3යි. එක තනකොළ කෙන්දක් නැතුව පාර සුද්ධ කිරුවේ ආන්ගේ හින්දා. චෛත්‍ය මළුවේ තනකොළ ගලවපු හින්දා. පසේ බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය මළුවේ තනකොළ ගැලවි. එතකොට අපිට ලැබෙනවා නම් ලෞතර බුදුරජාණන් වහන්සේගේ චෛත්‍ය මළුවක තනකොළ ගලවන්න. ඒ වාගේ භාග්යක් ලක්ෂ ගණන් වලට කෝටි ගණන් වලට ගන්න පුළුවන්ද? අපේ ශාසනයේ හිටිය පබංකර කියලා මහරහතන් වහන්සේ නමක්. පබංකර මහරහතන් වහන්සේ අතීතයේ ඉපදිලා හිටිය වනජීවියෙක් හැටියට. වනජීවි නිලධාරියෙක්, වන කාර්මිකයෙක් හැටියට.
එක දවසක් මේ කාර්මිකයා කැලේදී යනවා. යනකොට දැක්ක එක තැනක ගාල් පැටලිලා මහා අකුලක් එතෙන්ට යන්නම බෑ. මෙයා එබිලා බැලුවා මේ අකුලාස්සේ මොකද්ද කියලා. පස් කන්දක් තියෙනවා ලොකුවට. මෙයා තව ටිකක් හොඳට විමසිලිමත් වුණා. මෙයා තීරණය කළා මේ තියෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු චෛත්‍යයක් නටබුන් වෙලා. කැලේ වෙහිලා. වෙන ගමනක් මේ නිලධාරියා යන්නේ. නමුත් කල්පනා කළා ශාරීරික ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ චෛත්‍යයේ පඳුරු වලින් වැහිලා කැලේ වැහිලා. බුදු ගුණ දන්න මම මේ කැලේ වෙහිච්ච චෛත්‍යයට පිටුපාලා කොහොමනම් යන්නේද? මගේ ගමන් කවදා කරගන්න බැරිද? මම මේක සුද්ධ කරනවා කියලා නතර වෙලා සම්පූර්ණ වැල්ගල් කප ඉවත් කරලා මුළු චෛත්‍ය භූමියම සුද්ධ කෙරුවා. බලන්න සිතුවිල්ල. බුදු ගුණ දන්න මම චෛත්‍ය මේ විදිහට වල් වැහිලා තියෙනකොට කොහොමද යන්නේ? මන් දන්නේ නැහැ ඉතින් හිතනවා නම් අපිටත් කොච්චර දේවල් හිතන්න තියෙනවද කියලා. චෛත්‍ය මලු කොළ වැටිලා පිරිසිදු වෙලා තියෙනකොට බෝ මලු අපිරිසිදු වෙලා දැක්කා. මල් ආසන අපිරිසිදු වෙලා දැක්කා. විහාරගේ හැඩි වෙලා දැක්කා. එහෙමනම් පබංකරයන් වහන්සේට අනුව බුදු ගුණ දන්න මම මේ විහාරය අතු ගන්න නැතුව කොහොම පිටුපාන්නද කියලා හිතෙන්න ඕනේ. මං හිතන්නේ එහෙම හිතෙන්නේ මහ පුණ්‍යවන්තයන්ටම වෙන්න ඇති. ආන්ගේ පිණින් කල්ප ගානක් දෙව්ලොව ඉඳලා අපේ බුදුරජාණන් වහන්සේගේ කාලේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා පබංකර නමින් රහත් වෙනවා. එහෙමනම් සංඝ බ්‍රාහ්මණතුමා තනකොළ ටික ඔක්කොම ගලවපු නිසා විපාක දුන්නේ. 8 යොදුන් මාර්ගයක තනකොළ කෙන්දක්වත් තිබුණේ නැහැ. මේ තනකොළයක් උදුරන ගානේ අපිට සංසාරේ මොකක් කරන්න තරම් ආනිසංස එකතු වෙයිද? මම ඒකයි නිතරම කියන්නේ බණ අහන්න ඕනේ කියලා. බණ අහපු නැති ජීවිතේ නිකන් පුහු අර්ථයක් නැති ජීවිතයක්. යමක් කරන්න දන්නේ නැහැ, යමක් කරන්න තේරෙන්නේ නැහැ, කෙරුවට වටිනාකම දන්නේ නැහැ. ඒ නිසා දානපති වෙන්න බැරුව යනවා. බුදුරජාණන් වහන්සේ මේ තරම් මිනිස්සුන්ට බණ අහන්න දේශනා කළේ මේ තරම්ම කුසල් රැස් කරගන්න බණ අහනකොටයි තේරෙන්නේ නිසා. පින්තුනි මලුවක තියෙන එක තනකොළ ගහක් ගලවන්න සංසාරේ අපිට පුළුවන් වෙන්නේ අනාදිමත් කාලයක් සංසාරේ අපි මෙරි උපදින බව අනමතග්ග සංයුත්තේ මේ පින්නතුන ඕන තරම් අහලා තියෙනවා. ඇයි මේ මෙරි ඉපදී තිරිසන් වෙනවා, පෙරේත වෙනවා, අසුරයෝ වෙනවා, දෙවියෝ වෙනවා, ආපහු පෙරේත ලෝකෙට යනවා, ආපහු නිරේට යනවා. මොකද්ද මේ පෙරලි යන හේතුව? සීමාවක් නැති කෙලෙස් ඉපදී අපි විනාශ කරන හින්දා. යකඩයක හැදෙන මලකඩය ඒ යකඩයම කාලා විනාශ කරනවා වගේ ඔබේ මගේ චිත්ත සංතානය තුළ උපදින කෙලෙස් අපිම කකා සංසාරේ විනාශ කළා. එහෙමනම් මේ සෑමලුවේ එක තනකොළ කෙන්දක් උදුරන්න සසර අපිව සසරට ඇදලා බැඳලා තියෙන කෙලෙස් මුල් ගලවන්න හේතු වෙන මහ පහසුම පිංකම හැටියට සඳහන් කරන එක. චෛත්‍ය මලුවක එක තන ගහක් උදුරනකොට සංසාරයට එක කෙලෙස් මුලක් ගලවන්න තරම් ඒක මහත් ආනිසංසයි. එහෙමනම් මේ වාගේ අවස්ථා මිනිස්සු පොර කණ්ඩ ඕනේ මේ වාගේ දේවල් වලට. චෛත්‍ය මලුව සුද්ධ කරන්නයි පොර කණ්ඩ ඕනේ. බෝමලුවාම දින්නයි පොර කණ්ඩ ඕනේ. නමුත් අපි හදන්නේ නොදැක්කා වාගේ අහව බලාගෙන යන්න. එහෙම වුණේ බණ අහලා නැති හින්දා. බණ ඇහුවනම් අපේ සංසාරෙ මෙලහට ඉවර වුණා වෙන්නත් තිබ්බා. එදත් ඇහුවේ නැහැ. අදත් අහන්නේ නැහැ. හෙටත් අහන්න කල්පනාවකුත් නැහැ. ඉතින් අපි කොයිතරම් අවාසනාවන්තද? මේක වචනයක් කොච්චර ගැඹුරට කතා කරන්න පුළුවන්ද? මේ වාගේ උතුම් කාරණා හැම වෙලාවෙම හිතන්න මෙනෙහි කරන්න ඕනේ. මං කියන්නේ ලෙඩ ඇඳේ ඉඳගෙන මේව හිතුවට වැඩක් නැහැ. අතපය හතර පණ නැතුව මේව හිතුවට වැඩක් නැහැ. මේව දැනගන්න ඕනේ අතපය හයිය තියෙන කාලේ. ඒවට යෙදෙන්න හිතෙන්න ඕනේ අතපය හයිය තියෙන කාලේ. අර කාලෙට වෙන මොකක් කරගන්න බෑ. දුක් වෙන්න විතරයි තියෙන්නේ.
ඒ නිසා මේ කනින් අහලා එහා කනින් පිට කරන්නේ නැතුව අහපු දේ අමතක කරලා නැගිටින්න නැතුව මේ ලැබිච්ච ජීවිතෙන් ප්‍රයෝජන ගන්න ඔබ සියලු දෙනාට රත්නත්‍රි ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.